තෙරුවන් සරණයි සියලු දෙනාටම. ධර්මයේ අසන ඔබට විවිධ ගැටලු සැක සංකා කොකොස් ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඇතමෙක් ධර්මය ජීවිතයෙන් සදහටම අතහරින අවස්ථාන් අපි දැකලා තියෙනවා. ඇතමෙක් වැරදි පාප මිත්‍ර ආශ්‍රයයට හුරු වෙන්න පුළුවන්කම තියෙනවා. මම පාප මිත්‍ර ආශ්‍රය කියලා මතක් කළේ මෙතනදී ත්‍රිපිටකයේ අට කතා ආදී ඒවා පිළිබඳව දැනුමක් නැති කෙනෙක් ළඟට ගොස් මේ ධර්මකාරණා විනිශ්චය කරගන්නට යාමෙන් ඇතම් විට විවිධ දෘෂ්ටින් වලට ඔවුන් හසු වෙනවා. මේ දෘෂ්ටින් වලට හසු වෙන කම නිසා ඔවුන්ට සත් ධර්මයේ ජීවිත කාලයටම වැසී යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි දැක්කා මේ කාරණා දෙක සලකා බලලා අපි දැක්කා මේ අඩුපාඩුවක් යම්කිසි තිබෙනවා කියලා සමාජයේ විශේෂයෙන් ත්‍රිපිටකයේ පිළිබඳව ත්‍රිපිටකානුලෝමව ඒ දහම් ගැටළු වලට ප්‍රශ්න උත්තර ලබා දෙන්න පුළුවන් වේදිකාවක් සකසා දීමට අපි හිතුවා. ඒ සඳහා අපි විසජ්ජනා YouTube නාලිකාව ආරම්භ කරා. ඉතින් ඔබට ඇතිවන දහම් ගැටළු අපට එවන්න පුළුවන් visajjana@gmail.com ලිපිනයට. ඉතින් අදත් අපි ගෞරවයෙන් ආරාධනා කර සිටියා මේ ස්ථානයට ලබුණුවර කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ගෞරවනීය ස්වාමීන් වහන්සේව ඔබ වහන්සේ විතා ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම මුලින්ම ඔබ වහන්සේට ඉදිරිපත් කරන ගැටළු අපි වෙත ලැබිලා තියෙන ගැටළු වලින් මුලින්ම ඉදිරිපත් කරන ගැටළු ලෙස තෝරගත්ත ස්වාමීන් වහන්සේ. පසුතැවීම් ඇති වෙන්න හේතුව මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒ වගේම බයිපෝලර් ඩිසෝඩර් වැනි මානසික තත්ත්වයන් ඇති කෙනෙක් කොහොමද ඉගෙනීම වගේ දෙයකට ඒ කියන්නේ අපි ගත්තොත් පාසල යන ළමෙක්ට මේ වගේ තත්ත්වයක් ඇති වුණා කියලා හිතන්නකෝ. ඒ වගේ කෙනෙක් කොහොමද ස්වාමීන් වහන්සේ ඉගෙනීම සාර්ථක කරගන්නේ? ධර්මානුකූලව මේ අපට කරුණාවෙන් පහදා දෙන්න අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඔබේ ව්‍යායාමයේ ඇත්තටම බොහොම සත්පුරුෂ ව්‍යායාමයක් කියන එක මුලින්ම සිහිපත් කරන්නට අවශ්‍යයි. මේ වගේ ගැටලු සහගත දේවල් වලට වේදිකාවක් සකස් කිරීම කාලීනව තියෙන අවශ්‍යතාවයක්. ඉතින් ඒක බොහෝ දිනකට යහපත පිණිස පවතිවි. දහම් ගැටලු විමසා සිටින අයටත් වගේම යථාර්ථයේ පිළිබඳව තේරුම් ගන්නට නොහැකිව සිටින පිරිසටත් ඔය කියන කාටත් මේක යහපත පිණිස පවතින දෙයක් බවට පත් වේවි. අපි කතා කරනකොට අපිට අපේ මනස කියන දේ තමයි හැම දෙයකටම ප්‍රධානත්වයක් ගන්නෙ. අපි මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය මනස තමයි හැම දෙයකටම පූර්වාංගම ධර්මයේ හැටියට කතා කරනවා. ඒ අනුව බලනකොට මේ සියලුම දේවල් වලට පූර්වාංගම වෙන මනස අපිට හරියට කළමනාකරණය කරගන්නට සිද්ධ වෙනවා. ඒ මනස කළමනාකරණය කර නොගැනීම මත අපිට නොඑක් අපහසුතාවයන් ඇතිවන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි ඔය ප්‍රස්තුතයට අදාළව අපි කතා කළොත් එහෙම මානසික පසුතැවීම මේ වගේ දේවල් ගොඩක් වෙලාවට බොහෝ අයගේ ජීවිතවලට ඇතිවෙන දෙයක් නේ. අපි ගත්තොත් මානසිකව කෙනෙක් පසුතැවෙනවා කියන එක සාමාන්‍යයෙන් ඕනම වෙලාවක මුහුණ දෙන්නට වෙන දෙයක්. ඒ කියන්නේ ඕනම කෙනෙකුට ජීවිතේ එක වතාවක් හෝ මුහුණ දෙන්නට වෙන දෙයක් තමයි මානසිකව පසුතැවීමක් ඇති වෙනවා කියන එක. ඒක මම හිතන්නේ පසුතැවීමක් නැති කෙනෙකුගේ ජීවිතයක් හොයන එක ලේසි නැතුව ඇති. කෙනෙක් ඒ කියන්නේ යම් කිසි සිදුවීමක් නිසා යම් පසුතැවීමක් නැති කෙනෙකුගේ ජීවිතයක් හොයන එක බොහොම අපහසු දෙයක්. ඉතින් කෙනකෙනාට පොඩි ලොකු විදිහට මම හිතන්නේ මානසික පසුතැවීම් කියන දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වඩාත්ම ප්‍රායෝගික දේ බවට පත් වෙන්නේ බඳු මානසික තත්ත්වයක් අපිට ඇති වෙන පසුබිම මොකක්ද කියන දේ හරියට විනිශ්චය කර ගැනීම තමයි අපි මූලිකවම කළ යුත්තේ. ඉතින් විශේෂයෙන්ම ඔබ විමසුවා වගේ බයිපෝලර් ඩිසෝඩර් වැනි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් කෙනෙකුට වැදගත්ම දේ තමයි අපි එතනදී විශේෂයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට පුළුවන්කම තියෙනවා ඒ බඳු ස්වභාවයක් තියෙන කෙනෙක් නම් මම හිතන්නේ ඔහු වටේට ඉන්න පිරිසටත් තියෙන ලොකු වගකීමක්. ඒ වගේම ඔහු ඇයටත් තියෙන ඒ සම්බන්ධ වගකීමක්.
ඉතින් කාටත් පුළුවන් මේ தত্ত্বය බොහොම පාලනයක් ඇති කරගන්නට විශේෂයෙන් වෛද්‍ය උපකාරත් අපිට සලසාගත හැකි නිසා. ඉතින් විශේෂයෙන්ම ප්‍රධානම දේ තමයි මේ බඳු தত্ত্বයක් තිබෙනවා නම් මූලිකම දේ තමයි අපිට අවශ්‍ය පරිසරය අපි සකස් කර ගැනීම. ඉතින් අපි ඔකේදී ප්‍රධාන ලෙසම කතා කරමුකෝ වටේට ඉන්න පිරිස සතු වගකීම මොකක්ද කියන දේ. එතකොට ඒ බඳු කෙනෙක් පිළිබඳව අපි දකින්නට ඕන தত্ত্বයක් තියෙනවා. ඒ කියන්නේ අපි ඒ බඳු තත්වයක් තියෙන මානසික තත්වයක් තියෙන කෙනෙක් ගැන ඔහු වටපිටාවේ ඉන්න දෙමව්පියෝ වෙන්න පුළුවන් සහෝදර සහෝදරියන් වෙන්නට පුළුවන් හරි අවබෝධයකින් පසුවීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් අනිත් අයත් වචනයක් කියපු පමණින් කිපිලා කටයුතු කරන මට්ටමේ පුද්ගලයන් බවට පත් වුණොත් එහෙම ඒක අර කෙනාට අර දරුවට බොහොම ඒක අමාරු දෙයක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. නිසා වටේ ඉන්න පුද්ගලයෝ බොහොම නිවීමෙන් යුක්තව කටයුතු කරන ඕන දෙයක් දරා ගැනීමේ හැකියාවක් තියෙන බොහොම වගකීම් සහගතව කටයුතු කරන අය බවට පත් වෙලා තියෙන්නට අවශ්‍යයි. ඒ වගේම අධීක්ෂණයක් තියෙන්නට ඕනේ. බඳු අවස්ථාවක් තියෙන මානසික පසුබිමක් තියෙන කෙනා පිළිබඳව අධීක්ෂණයක් තියෙන්නට ඕනේ. ඔහුගේ හෝ ඇයගේ චර්යාවන් පිළිබඳව, එතකොට ඒ දේවල් වෙනස් වීම පිළිබඳව, ආහාර ගැනීම පිළිබඳව මේ වගේ දේවල් පිළිබඳව මූලික අවධානයක් යොමු තිබීම වැදගත් වෙනවා. ඊට පස්සේ ඒ වගේ කාරණාවක් වෙනකොටම අපි එයාට ඒක මුහුකුරා යන්නට නොදී එයාගේ తත්වය පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට පුළුවන් නම් ඒ තරම් සමීපස්ත භාවයක් පවත්වනවා නම් මම හිතනවා මේ සාධක ටික ඔහුට හෝ ඇයට ලැබෙන්නට ඕනේ. ඒ වගේම ඔහුට හෝ ඇයට අවධානය යොමු වෙලා තියෙන්නට ඕනේ. ආදරේ කරුණාව වගේ දේවල් ගොඩක් ඔහුට අවශ්‍යයි ඔහුට හෝ ඇයට. ඉතින් මේ දේවල් අවට පරිසරයේ සිටින දෙමව්පියන් සහෝදර සහෝදරියන් මේ වගේ අය විසින් බොහොම සැලකිල්ලක් දැක්විය යුතු මට්ටමක් තියෙනවා. ඉතින් සමහර විටක මේ පරිසරයක් කෙනෙකුට නොලැබෙන්නටත් පුළුවන් ඇතම් කෙනෙකුට. ඒ බඳු අවස්ථාවකදීත් අර පහසුකම් සැලසෙන අවස්ථාවකදීත් මේ වගේ මානසික තත්ත්වයක් තියෙන කෙනෙකු විසින් ඇති කරගත යුතු විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු කරුණු කාරණාවක් තියෙනවා. පළවෙනි එක තමයි වෛද්‍ය ප්‍රතිකාර කියන දේවල් ඒක නොපිරිහෙලා අපි අවශ්‍ය පරිදි මේ දේවල් ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි අපි අපේ මනස පිළිබඳව වෙන කාටවත් වැඩිය දන්නේ තමන් පිළිබඳව. එතකොට තමන්ගේ මනස හැම වෙලාවකදීම දැන් එක පාරටමපත් වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව තමයි යම් කිසි දෙයක් සිද්ධ වෙන්නේ. අපි හිතමු දැන් පැයක් තිස්සේ තියෙන දෙයකින් තමන්ගේ මනස යන්න පුළුවන්. විනාඩි 10ක් තිස්සේ තමන්ට පොඩ්ඩක් දුක් සහගත කලකිරීම සහගත අරමුණු ඇසුරු වෙමින් මේ පැත්තට මනස ඇදගෙන වැටෙන්න පුළුවන්. අන්න එහෙම සිතුවිලි එකක් දෙකක් එනකොටම Tamanට හැකියාව තියෙන්නට ඕනේ. දැන් Taman යන්නේ මොන පැත්තටද? දැන් හොඳ පැත්තකට නෙමෙයි යන්නේ, Taman යන්නේ නරක පැත්තකට නේද කියලා Tamanට ඒක තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙන්නට ඕනේ. එතකොට සමාජයේ තියෙන වැරදිම පේනවා නම්, සමාජයේ තියෙන අඩුපාඩුම අපිට දැర్శණය වෙනවා නම්, ඒ වගේම අපි ගන්න ආහාර ටිකේ ඉඳලා අපිට නිකන් අපිට දුක ගේන්න තියෙන දේවල් හැටියට අපිට පේන්න පටන් ගන්නවා නම්, ඒ දේවල් වලත් වැරදි අඩුපාඩු නිකන් Tamanට අනුත්යි කරන දේවල් හැටියට පේන්න වෙනවා නම්, ඒක Taman තේරුම් ගැනීම වටිනවා. මගේ පවත්නා මානසික ස්වභාවය එච්චර දැන් හරියන්නේ නැහැ කියන එක. අන්න එහෙම එකක් තියෙනකොට වැදගත්ම දේ තමයි අපිට ඒක කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම අපිට තුන්වෙනි පාර්ශවයක් නම් පාසලක නම් ගුරුවරයෙක් හෝ ගුරුවරියක්. එතකොට ඒ වගේ අපිට ඒකෙන් සත්පුරුෂයෙක් ඇත්තටම අද සමාජයත් විෂමයි. ඉතින් ඇතැම් වෙලාවකට විවිධ මනෝභාවයන්ගෙන් ඉන්න මට්ටම් ඉන්නවා. ඊට වඩා මහ දරුණු නපුරු ස්වභාවයන්ගෙන් ඉන්න ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඒසත් තුන්වෙනි පාර්ශවයක් බොහොම සත්පුරුෂ කෙනෙක් අපිට ඒ සඳහා තෝරගන්න පුළුවන් නම් ඒක ඊටාම වටිනවා. මොකද එයත් එක්ක අපිට ඒකට විවෘතව කතා කරන්න පුළුවන්. තමන්ගේ මනෝභාවය පිළිබඳව විවෘතව කතා කරන්න පුළුවන්. එතකොට එයා පිළිබඳව අපි තුල විශ්වාසය ගොඩනගෙන. දැන් මට නම් මේ தત્ත්වයේ තියෙන්නේ මට මම කතා කරන කෙනා පිළිබඳව මට විශ්වාසයක් තියෙන්න ඕනේ. මට ඕන දෙයක් කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මම එයත් එක්ක මානසික බැඳීමක් තියෙන්නට ඕනේ. මට අවශ්‍ය දේ කතා කරලා එයා දෙන උපදේශය මම පිළිගන්නට නම් මට එයත් එක්ක මානසික බැඳීමක් තියෙන්නට ඕනේ. ඒ මානසික බැඳීම නිකම්ම හටගන්නේ නැහැ. අපි ඒක උපද්ද ගන්න ඕනේ දෙයක්. ඒ නිසා අපි ඒකට ගැළපෙන පුද්ගලයෙක්, සත්පුරුෂයෙක්, අපෙන් අයුතු ප්‍රයෝජනයක් නොගන්න කෙනෙක් අපි මූලික ලෙසම තෝරගන්නට අවශ්‍යයි. ඒ බඳු කෙනෙක් තෝරගෙන අපි අන්න ඒ කෙනෙක් එක්ක අපි සම්බන්ධයක් ගොඩනගා ගන්නට ඕන. සම්බන්ධයක් කියන්නේ මානසිකව අපිට කතා කරන්නට පුළුවන් විවෘත භාවයක් අපිට තියෙන්නට ඕනේ. එතකොට Tamanට කලකිරීමක් ඇති වෙනකොට, Tamanගේ හිතේ ඒ පැත්තට යනකොට
අඩුම තරමේ දුරකථනයකින් හරි කතා කරලා මගේ හිතේ මේ වගේ දේ පැත්තකට යනවා කියන එක කතා කරන්න පුළුවන් වෙනකොට අන්න එයා අපිට සත්පුරුෂයෙක් වගේ උපදෙස් දෙනවා. එතකොට අපිට පුළුවන් අපේ මනස ගැන අවබෝධයක් ඇති කරගන්න තව කෙනෙක් අපිට උපදෙස් දෙනකොට. එතකොට Tamanටත් පුළුවන් ඒක ඇති වේගෙන යන මොහොතේ අනිත් පැත්ත හරවන්න. මේක මහ ලොකුවට ගිහිල්ලා ලොකුවට පුපුරා යන අවස්ථාවේදී අපිට නතර කරන්න බැරි වුණත් මනස පෙරලෙන්න පටන් ගන්න තැනදී අපිට පුළුවන් මේක නතර කරගන්න. ඒ නිසා ඒක ස්වයං පාලනයකට අපි ලක්වන්නට අවශ්‍යයි. අපේ මනසේ ඒ පැත්තේ සිතුවිලි නැවත නැවත ඇති වෙන්න පටන් ගන්නකොට ඔබ බොහොම කල්පනාකාරීව හිටියොත් ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ සිත නැවත අනිත් පැත්තට පෙරලා ගන්න. ඒ කියන්නේ අපිට ඍණාත්මක මට්ටමට අපේ සිතපත් වෙනකොට අපිට පුළුවන් ඒක ධනාත්මක සිතුවිලි මගින් අර ඍණාත්මක තත්ත්වයට ඊට ප්‍රතිවිරුද්ධ සිතුවිලි මගින් ඒක පෙරලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් විශේෂයෙන් බයිපෝලර් ඩිසෝඩර් වගේ තත්ත්වයකදී දැන් ඔක අනිත් පැත්තට යන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් ඇතැම් විටක අස්ථානයේහි අපිට ඇතිවන අධික සතුටක් වෙන්න පුළුවන්. ඒ දේ Tamanට දරාගෙන ඉන්න බැරි කමක් වෙන්න පුළුවන්. ඒ දේවල් Tamanගේ ක්‍රියාකලාපයන්ගෙන් පිටව යෑමක් වෙන්න පුළුවන්. අන්න ඒ බඳු දෙයක් වෙනකොටත් අපි තේරුම් ගන්නට ඕනේ අපිට නිකන් අපිට අනිත් හැම තැනකදීම විශේෂත්වයක් දකින්න තියෙනවා නම් අපිට අධික සතුටක් තේරෙන කමක් තියෙනවා නම් අපිට අන්න ඒ බඳු දේවල් යනකොට අන්න අපිට එතකොට තේරෙන්නත් ඕනේ දැන් මගේ මනස තියෙන తত্ত্বය එච්චර හරියන්නේ නැහැ. මගේ පාලනයෙන් මගේ මනස ගිලිහෙනවා කියන එක අපිට තේරෙන්නට ඕනේ. ඒ ගැන හොඳ අවධානයක් අපිට තියෙන්නට ඕනේ. ඒ නිසා මේකෙදි එතකොට අපිට පුළුවන් අපිට මේ සසරේ ස්වභාවය මේ සසරේ ඉන්නකොට අපිට දුක් විඳින්න වෙනවා. ඒ නිසා අපි අප්‍රමාදී වෙන්නට ඕනේ, ධර්මයේ හැසිරෙන්නට ඕනේ, පින් දහම් කරන්නට ඕනේ. මේ වගේ අපි කුසල ධර්ම පිළිබඳව ටිකක් කල්පනා කරලා අපිට වටපිටාව අතුපතු ගන්නවා වගේ වැඩ ටිකක් කරලා මෙන්න මේ වගේ දේවල් වලින් අපිට මනස සැහැල්ලු කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර වගේ ඉහළ මට්ටමකට වෙනම අදි තත්වයකට අපි යනකොට අපිට පුළුවන් මේ මනෝභාවය ටිකක් අඩු කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. අර වගේ පසුතැවීම් පැත්තට යනකොට අපිට අර විදිහට අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂම දේ තමයි මෙතනදී ඔබට පුළුවන් නම් ඒදී සටහනක් තබා ගන්න. එබඳු තත්ත්වයක් තියෙන කෙනෙකුට දැන් තමන්ගේ ප්‍රකෘති මනෝභාවයේ පැවතුන කීයටද තමන්ට ඒක එන්න පටන් ගත්තේ කොයි වෙලාවේදීද ඊට පස්සේ නැවත තමන්ට ආපහු අනිත් පැත්තට සිහිය ආවේ කොයි වෙලාවටද කියලා තමන්ට සටහනක් තබා ගන්න පුළුවන් නම් මම හිතන්නේ ටික දවසක් කරනකොට තමන්ට කාලය පිළිබඳව එහි රටාවක් තියෙනවද ඒක කාලයකටද එන්නේ මේ දේවල් පිළිබඳව තමන්ට මූලික දැනුමක් ඇති කරගන්න පුළුවන්. අන්න එතකොට අපිටම පුළුවන් ඒ අදාළ කාල සීමාව තුළදී ඊට විරුද්ධ දේ පාවිච්චි කරන්න. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ අපිට සතියක් විතර එක දිගටම ඍණාත්මක සිතුවිලි නම් එන්නේ. අපි ඒක හොඳට කවුන්ට් කරගෙන තියනවා නම් අපිට පුළුවන් ඒ කාලය තුල අපිට ධනාත්මක සිතුවිලි ඇති වෙන පැති අපිට ආසේවනය කරන්න පුළුවන්. මේකේ විශේෂයෙන්ම අපි දකින්න ඕනේ අපේ හිත නැමෙන්නේ නැහැ. දැන් ඍණාත්මක සිතුවිලි ඇති වෙන්න පටන් ගත්තට පස්සේ අපේ හිත ධනාත්මක සිතුවිලි පැත්තට නැමෙන්නේ නැහැ. අපි ඒක නවන්න ඕනේ. ඒක අපි ආයාසයෙන් කරන්න ඕනේ. එතකොට තමයි ඒක අපිට කරන්න පුළුවන්කම තියෙන. ඒක කරන්න බැරි කමක් නැහැ. ඒක කරන්න පුළුවන්. ඒක ඕනම මානසික මට්ටමක ඉන්න කෙනෙකුට. අර ළඟ ඉන්න කෙනා විශේෂයෙන් උදව් කරන්න ඕනේ මේ තත්ත්වයන්වලදී. සරසරට කල්ලා දෙන්න ඕනේ මේ වගේ අපි දැන් කරන්න ඕනේ කියන එක නේද? ලොකු පැහැදිලිවම ඒ ළඟ ඉන්න කෙනා තමයි ලොකු අත්ලක් සපයන්න ඕනේ ඒකට. එතකොට ඒ කෙනාටත් එතකොට අවවාද පිළිගන්න පුළුවන් මට්ටමක බැඳීමක් තියෙනකොට ඒක හරිම තේරුම් ගත්ත ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට විශේෂයෙන් අරපු කෙනා ගැන අපිට එයාගේ මනෝභාවයට කාවැදිලා තිබීම ඉතාම වැදගත්. ඒ නිසා තමන් කැමති පුද්ගලයා ගැන, තමන් කැමති පුද්ගලයාගේ තියෙන ගති ලක්ෂණ පිළිබඳව පොතක සටහන් කරනවා නම්, ළමෙක් නම් ඒක ලියනවා නම්, ඒ වගේම චිත්‍රයට නගනවා නම්, ඒ දේවල් තුළින් මානසිකව ඒ පුද්ගලයා ගැන තමන්ගේ ප්‍රියතාවය මනසට ඇතුල් වෙනවා. එතකොට තමන්ට ඒ ගැන ඇදහිය හැකි විශ්වාස කටයුතු පුද්ගලයෙක් හැටියට තමන්ට දැනෙන්න පටන් ගන්නවා. අන්න එතකොට තමන්ට ඒක නොවලහා කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ බඳු තත්ත්වයක් අපි ඇති කර ගන්නවා නම් තාම වටිනවා. මේ වගේ දෙයක් තියෙනකොට විශේෂම දේ තමයි අපේ අරමුණු සහ ඉලක්ක ජය ගැනීම ඊළඟට තියෙන දේ. ඒ කියන්නේ දැන් අපි හිතන්නේ මේ වගේ දෙයක් තිබ්බහම කෙනෙකුගේ ජීවිතේ මෙතනින් එහාට වැඩක් නැහැ කියලා. නෑ ඇත්තටම ඒ බඳු මනෝභාවයක් තියෙන කෙනෙකුට මම හිතන්නේ තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්න පුළුවන් බොහොම ඉක්මනව. මොකද එයා දන්නවා තමන්ගේ මනස ගැන හොඳට අවබෝධයක් ඇති පුද්ගලයෙක්. එයාට පුළුවන් ඒක බැලන්ස් කරගන්න. එයාට පුළුවන්කම තියෙනවා. තමන්ගේ මනස හොඳට හසුරව ගැනීම ප්‍රායෝගිකව පුහුණු වෙන්න. සාමාන්‍ය ලෝකේ ඉන්න කෙනෙකුට වඩා වැඩි මට්ටමකින් ඇතැම් විට යාට පුළුවන් තමන්ගේ මනස හසුරව ගැනීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබන්න. ඒ කියන්නේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් හිතට කෙලෙස් ඇති වෙනව දන්නේ නැහැ, යනවා දන්නේ නැහැ කියමුකෝ. හැබැයි යාට පුළුවන් එයා මානසික මෙහෙයුමක් පුහුණු වෙලා ඉන්න කෙනෙක් හැටියට
එයාගේ හැඟීම් පාලනය කරගන්න, කෙලෙස් නූපදින පැත්තට අරමුණු වඩන්න එයා පුහුණු වෙන කෙනෙක් බවට පත් වෙන නිසා අරමුණකට යනකොට ඒ අරමුණ ජය ගන්නට විශේෂයෙන් ඉවහල් වෙනවා ඒ හැකියාව. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපිට ජීවිතයේ දකින්නට ලැබෙනවා දීර්ඝකාලීන ඉලක්ක තියෙනවා අපිට. දැන් මේ අපි කතා කරන්නේ දරුවෙක් ගැන නම් දරුවෙකුගේ දීර්ඝකාලීන ජීවිතයේ යගේ ඉලක්කයක් තියෙනවා. කෙටි කාලීන ඉලක්කයක් තියෙනවා. මේ දේවල් අතහැරිලා යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ නිසා අපි ඉස්සෙල්ලම කෙටි කාලීන ඉලක්ක අපි සම්පූර්ණ කරගන්න ඕනේ. අතහැරලා දාන්න නැතුව අපි පටන් ගත්ත වැඩක් ඉවර කරන්න ඕනේ. අපි හිතමු අපි දවසට පැය 2ක් හෝ 3ක් පාඩම් කරනවා කියලා අපි හිතුවා කියලා. ඒ පැය 2 හෝ 3 අපි නොකඩවා පාඩම් කරනවා. එතකොට Tamanටම තෘප්තියක් ඇති වෙනවා. මම මගේ ඉලක්කය අද දවසේදී සම්පූර්ණ කළා. මිෂන් එක මම කම්ප්ලීට් කරා අද දවසේදී. ඒකට ගේ අතු ගන්නවා කියලා අපි හිතුවොත් මේ ටික හොඳට අස් කරලා මේ පිරිසුදු මට්ටම කොච්චර බෑ හිතුණා. කොච්චර බාධක ආවත් ඒ ටික කරලා අපි නතර කරනවා. එතකොට මට සතුටක් ඇති වෙනවා මම මේක කළා කියලා. එතකොට සමහරවිට භික්ෂුන් වහන්සේලා විදිහට අපි හිතුවොත් මම පැය 3ක් ඉඳගෙන භාවනා කරනවා කියලා. අපි මුළු පැයම ඒ පැය 3ම ඒක ඉරියව්වේ ඉන්න උත්සාහවත් වෙනවා. එතකොට Tamanටම ආත්ම තෘප්තියක් ගොඩනගෙන මම මේ දේ කළා නේද කියලා. ඉතින් අන්න ඒක හරි වටිනවා. ඒ තමයි අපි කෙටි කාලීන ඉලක්ක සපුරා ගැනීම. අපිට හැම දවසකම ඕක කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට කෙටි කාලීන ඉලක්ක සපුරාගෙන ඒ තුලින් තෘප්තියකටපත් වෙන කෙනෙකුට තමන්ගේ තියෙන දීර්ඝ කාලීන ඉලක්කය සපුරා ගැනීම සඳහා තමන්ගේ මනස නිකම්ම පෙරහුරුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන්ට දීර්ඝ කාලීන ඉලක්කය සපුරා ගැනීමට හැකියාව තියෙනවා ඒ තුලින්. ඒ නිසා ඒ තමන්ට තමන් ගැන විශ්වාසයක් ගොඩනගෙන ඉස්සාද ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ? පැහැදිලිවම මේ තමන්ට තමන් පිළිබඳ ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ මානසිකව කෙනෙක් කඩාගෙන වැටෙන එක. අපි කඩන් වැටෙන්නේ නැතුව අපි ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්න ඕනේ. නෑ මට පුළුවන්. මම ජීවිතේ හැමදාම මට හිතෙන දේ මම ඒකේ අවසානයේ දක්වාම මම හොඳ දේවල් ක්‍රියාත්මක කරලා තියෙනවා. Tamanට විශ්වාසයක් තියෙනවා නම් Taman පටන් ගත්ත දෙයක් ඉවර කරන්නේ නැතුව හොඳ දේවල් අවසානයේ දක්වාම ක්‍රියාත්මක කළා කියලා. ඒ ආත්ම විශ්වාසය තමයි එයා ජීවිතේ ගන්න ඉලක්කය සම්පූර්ණ කරගන්න එයාට හේතුවක් බවට පත් වෙන්නේ. ඒ නිසා කෙටි කාලීන ඉලක්ක සපුරා ගැනීම තුළ ජීවිතේ දීර්ඝකාලීන ඉලක්කය සපුරා ගන්න උත්සාහවත් වෙනවා නම් වටිනවා. ඒ නිසා අපිට ජීවිතවල ওই වගේ තත්ත්වයන් අපිට මගහැරවා ගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට මනස තමන් හසුරවා ගැනීම සහ වෛද්‍ය උපකාර කියන මේ දෙපැත්තම අනුගමනය කිරීම. පසුතැවීම ගැන අපි කතා කළොත් පොදුවේ කාටවත් තියෙන දෙයක්. ඒක සාමාන්‍ය තත්ත්වයක්. හොඳම දේ තමයි තමන් විතරක් නෙමෙයි ලෝකේ පසුතැවීම ඇති එකම පුද්ගලයා. ලෝකේ කොච්චර ප්‍රශ්න තියෙන අය ප්‍රශ්න වලින් මිදුණද? අපි කතා කළා කිසා ගෞතමී තේරි ගාතාව මීට පෙර. කිසා ගෞතමී තෙරණින් වහන්සේ තමන්ගේ ජීවිත කතාව කියනකොට කියනවා තෙරණියක් විදිහට කාන්තාවක් විදිහට ඇයට සමාජයේ කාන්තාවන්ට ආපු ප්‍රශ්න පිළිබඳව. එතකොට එදා සමාජයේ කාන්තාවන් සමහර අය මේ සියදිවි හානි කරගන්නවා. එයා දැක්ක මේ දැකපු දේවල් ගැන එයා කතා කරනවා. එතකොට ස්වාමියා මැරුණා, දරු දෙදෙනා පාරේ මැරුණා. මේ විදිහට එයාගේ දුක පිළිබඳව පටාචාරාව විඳපු දුක ගැන කතා කරනවා. එදා සමාජයේ බොහොම ව්‍යාප්ත වුණ දැකපු දුක්. ඉතින් මෙබඳු දුක් විඳපු අය මේ සමාජෙ හිටියනේ. ඒ අය දහම තුලින් නිවුණා නම් ඇයි මට බැරි නිවෙන්න? මට දරු දෙදෙනා නැති වුණ පටාචාරාවට වගේ, ස්වාමියා නැති වුණු පටාචාරාවට වගේ, පවුලේ අය ඔක්කොම එකම දරසෑයක දැවෙන පටාචාරාවට වගේ තත්ත්වයක් මට තාම ඇති වෙලා නැහැ. ඇති වෙලා තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ බඳු තත්ත්වයක් ඇති වුණ පටාචාරාවක් මිදුණා නම් ඇයි මට මිදෙන්න බැරි මේ ශාසනය? මට ප්‍රඥාව නැද්ද? මටත් නුවණක් තියෙනවා. මටත් හිතන්න පුළුවන්. ඒ නිසා මට මේ පසුතැවීම කියන දේ ඔස්සේ යන්න හොඳ නැහැ. අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි පසුතැවීම කියන්නේ අකුසලයක්. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක බුද්ධිමත් දෙයක් නෙමෙයි. ඒ නිසා අපි කොච්චර හිතුවත් අපි කරපු දේවල් ආපස්සට කියපු දේවල් ආපස්සට සමහර විට අපිට හරවන්න පුළුවන් කමක් නැහැ. තව කෙනෙක් කියපු දේවල් කරපු දේවල් ආපස්සට හරවන්න පුළුවන් කමක් නැහැ. අපි එහෙනම් කරන්නේ මොකද්ද? අපේ හිතෙන්ම සිතුවිල්ලක් උපද්ද අපි දුක උපද්දන හරියට අර තුවාලේ පාර තුවාලේ කඩනවා වගේ දෙයක් නෙමෙයි කරන්නේ. හිත පාර හිතෙන්ම සිතුවිලි උපද්ද තමන් දුක් විඳිනවා. ඉතින් මේ નિરර්ථක ක්‍රියාව කරන්න හොඳ නැහැ. හොඳට ඒක දකින්නකෝ අපිම තමයි වැරද්ද කරගන්න ඕනේ. අපිම තමයි වැරද්ද කරගන්නේ. ඒතකොට දැන් කකුලේ හරි කොහේ තියෙන තුවාලයක් අපි ඇන පාර ඉන්නවා නම් ඒක බුද්ධිමත් වැඩක් නෙමෙයිනේ. ඔබ පසුතැවෙන හැම වෙලාවකම හිතන්න මම ඇයි මේ තුවාලේ පාරන්නේ කියලා. ඇයි මේ තුවාලේ මම පාරන්නේ? මං තව දුරටත් මේ තුවාලේ පාර ඉන්න ඕනේද? ඔබට පසුතැවීමක් ඇති වෙන හැම වෙලාවකදීම හිතන්න ඔබේ කකුලේ හෝ ශරීරයේ කොහේ හරි තියෙන දැඩි තුවාලයක් මතක් කරගෙන මෙතන දැන් තුවාලයක් තියෙනවා. ඇයි මම මගේ තුවාලේ මේ පාර අපහු ලේනකම් මේ පාරනවා ආයෙ පැසවනවා ආයෙ පාරනවා ආයෙ මේක කර ඉන්නේ මේක කිසිම තේරුමක් නැහැනේ. ඒ නිසා මම මේක අතහැරලා දානවා
කියලා ඒක එතනින්ම අතහැරලා දාලා තමන්ගේ නිවැරදි දේ නැවත පටන් ගන්න. වෙන කෙනෙක් කරපු දෙයක් වෙන්න පුළුවන්, අනුන් කරපු දෙයක් වෙන්න පුළුවන්, නැතිනම් තමන් කරපු දෙයක් වෙන්නත් පුළුවන්. පසුතැවෙන්න එපා. පසුතැවීම තරම් අපිව වැරදි තැනකට ඇද දාන වෙනත් දෙයක් නැති වෙයි. මට පොඩි පැහැදිලි කිරීමක් සඳහා මේ පසුතැවීමක් ඇති වෙන ලාවට අපි ඒ පිළිබඳ නොසිතා හිටියත් සමහර විට නැවත නැවත ඒ චේතනාවන් පහළ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි මොකද්ද සිටිය යුතු ස්වාමීන් වහන්සේ තවදුරටත්? ඒ වෙලාවේදී සිටිය යුතු ප්‍රධානම දේ තමයි තමන් පිළිබඳව හිතන්න ඕනේ. ඇයි මම මේක තවදුරටත් කල්පනා කරන්න කියලා. ඇයි මම මේක හිත යන්නේ. එතකොට අර විදිහට මම අර තුවාලේ ගැන කිව්වා වගේම ආදේශ කරගෙන බලනකොට තමන්ට හිතෙනවා මේක નિરර්ථක දෙයක් නේද කියලා. ඊට පස්සේ හිතන්න දැන් අපි දෙයක් ගැන කෙනෙක් කියපු හෝ තමන් කරපු දෙයක් පිළිබඳව හරි කල්පනා කරනේ අපි පසුතැවෙන්නේ කළ දෙයක් පිළිබඳව. එතකොට මේ දේ ගැන පසුතැවෙනවා කියලා දැන් ඒ දේ ඇත්තේ නැහනේ. දැන් ඒ දේ ඇත්තේ නැතුව තියෙනකොට මම ඒ දේ ගැන හිත දුක් වෙනවා කියලා කියන්නේ මම මගේ හිත ගැන හිත දුක් වෙනවා කියන එක. ඉතින් මම දුක් වෙනවා කියන එක තමන්ට පීඩාවක් පිණිස පවතින දෙයක් මිසක හොඳක් මේකෙන් සිද්ධ වෙන්නේ නැහනේ කියලා ඒකේ තියෙන નિરර්ථක භාවය ගැන දකින්න. ඊට පස්සේ ඒක ගැන හිතන්න යන්නේ නැතුව තමන්ගේ හිත වෙනස් කරන්න පටන් ගන්න. නෑ මම මේක හිතන්නේ නැහැ. හිතට එනකොටම හිතන්නේ. පළවෙනියටම පටන් ගන්නකොට ටිකක් දුර හිතුවට පස්සේ මතක් වෙයි. දෙවෙනි පාර, තුන්වෙනි පාර, හතරවෙනි පාරත් එහෙම වෙයි. ඊට පස්සේ හැබැයි ඔබ ටිකකින් නතර කරන්න යනකොට ඔබට ඊළඟ දවසේ ඒ සිත එන්න කලින්ම වැඩක් නැහැ මේක හිතුවයි කියලා කියන තැනින්ම ඒක එන්න පටන් ගන්නවා. ප්‍රායෝගිකව කරන්න පුළුවන් නිසා තමයි කියන්නේ. ඒක ඒ විදිහට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පසුතැවීම කියන දේ බොහොම ලේසියෙන් පරද්දන්න පුළුවන් දෙයක්. හැබැයි ලේසියෙන් පරද්දන්න බැරි වෙන්නේ කෙනෙකුට ඒ ගැන කල්පනාකාරී නොවන නිසා. ඒක ලේසියෙන් පරද්දන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? අපි ජීවිතේ ලොකු මානසික ප්‍රපාතයකට ඇද වැටෙන තැනකට අපිව පත් කරනවා. ඒ නිසා මානසික පසුතැවීම හොඳ නැහැ. ඔබ වහන්සේ මතක් කරා පසුතැවීම කියන එක අකුසලයක් කියලා. අපිට පුළුවන් ද ස්වාමීන් වහන්සේ මේ අකුසල වෙනකොට ඊට ප්‍රතිපක්ෂ යමක් පිළිබඳව යොදාගෙන ඒක අපිට පසුතැවීමෙන් මිදෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? මේ ශාසනයේ එහෙම ක්‍රමයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? හොඳ ප්‍රශ්නයක් ඒක. පසුතැවීම වෙනුවට අපිට පුළුවන් කුසල මාර්ගයක් අපිට හදාගන්න. ඒක තමයි දැන් පසුතැවීමක් ඇති වෙන මානසික මට්ටම කල්පනා කරන්නකෝ. තමන් කරපු කියපු දෙයක් පිළිබඳව වැඩිපුරම තියෙන්නේ මෝහය, අවුල්ව ගියපු මනස, විසිරුණුකම තමයි වැඩිපුරම තියෙන්නේ. එහෙනම් තමන්ට පුළුවන්කම තියෙන්නට ඕනේ ඊට ප්‍රතිපක්ෂ කුසල ධර්මයක තමන්ගේ හිත අරගෙන යන්න. දැන් තමන් ජීවිතේ කරපු ඉතාම සතුටුදායකම කුසල කර්ම තියෙනවානේ. ඇයි තමන්ට බැරි තමන් කරපු දේවල් ගැන හිතන්න? ඒ වෙලාවට ඇයි ඒක ගැන හිතන්න බැරි? එතකොට තමන් කරපු කුසල මාර්ගයේ තමන්ගේ හිත අරගෙන යන්න. තමන් කරපු. නැතිනම් කරන්න ඉන්න කුසල මාර්ගයක තමන් ආසම පින්කමක් ගැන හිතන්න. එතකොට ඔන්න අපිට ඒකෙන් කුසල ධර්ම තමයි වැඩෙන්න පටන් ගන්න. අරකට දෙන තැන මෙතෙන්ට ආදේශ කරන්න. ඒක හිතුනොත් මම මේක හිතනවා. එකක් තියාගන්න තමන් කැමැතිම දෙයක්. එතකොට තමන්ට පුළුවන් ඒක කුසලයේ පැත්තට ගන්න. අනිත් එක තමයි භාවනාව. අපිට මේ බඳු දෙයක් ඇති වෙනකොටම අපි භාවනාවකට හිත තියෙන. මේ මානසිකාර්ය අතහැරිලා මේ මානසිකාර්ය අමතක වෙලා යන පැත්තකට අපි භාවනාවකට හිත තියෙනවා. අන්න ඒ භාවනාවකට හිත තියලා අපි ඒ වෙලාවට හිතනවා බුදු ගුණ ගැන. මම ඇයි මේ નિરර්ථක දේ හිතන්නේ? මෙච්චර මගේ බුදුරජාණන් වහන්සේ මෙච්චර පාරමිතා පුරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මයක් අපිට දේශනා කරලා තියෙනකොට මම මේ කොහෙවත් නැති කරපු කියපු දෙයක් ගැන හිත මම මේ අද දුක් විඳ ඉන්නවා. අනේ ඇයි මට මේ බුදු ගුණ ටික ගැන හිතන්න බැරි? මගේ බුදුරජාණන් වහන්සේ මෙච්චර පාරමිතා පිරුවා. මේ අපි ගැන අනුකම්පාව නිසා නේද? අපිට ඇයි බුදු ගුණ ගැන හිතන්න බැරි? අන්න ඒ විදිහට අපිට පුළුවන් අපේ හිත කුසලයේ පැත්තකට යොමු කරගන්න. එතකොට අර අකුසලයේ සම්පූර්ණ මිවත් වෙලා ගිහිල්ලා අපේ හිත බොහොම ප්‍රසාදව ප්‍රසන්න හිතක් බවට පත් වෙනවා. අර වගේ තත්යකට අපිට ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ.